අයිබෝවන් ෑබර හනාගතයකට ආසිරිපතිමින් අදත් මම සක්වල ආඩවිය YouTube චැනල සමඟ සම්බන්ධ වන්නේ ඉදිරියේදී යෙදීමට නියමිත සිකුරු ග්‍රහයා සිංහ රාශියට කරන ඒ ගෝචර ගමන පිළිබඳව ඔබ දැනුවත් කරන්නට. ඉතින් මෙම සිකුරු ග්‍රහයා සිංහ රාශියට ප්‍රවිෂ්ඨ වන්නේ අගෝස්තු මාසයේ 31 වෙනිදා සවස 4:18ට. ඉතින් මේ සිංහ රාශියට ප්‍රවිෂ්ඨ වීම බලාත්මක වෙනවා සැප්තැම්බර් මාසයේ 24 දක්වා. ඉතින් මේ කාලය තුලදී සිංහ රාශිය ගත කරන කාලය තුලදී සිකුරු ග්‍රහයා සතුරු ස්වභාවයකින් තමයි ක්‍රියාත්මක වන්නේ. දුබල පීඨීමකින්. ඉතින් අපි බලමු සිකුරු ග්‍රහයා සහ සිංහ රාශිය පිළිබඳ කෙටි විස්තරයක්. සිකුරු ග්‍රහයා සාමාන්‍යයෙන් ග්‍රහලෝක මනමාලිය සුකුමාලිය විදිහට අපි හඳුන්වන ස්වභාවිකුත් තියෙනවා. කෙසේ නමුත් කාන්තාවන් ස්ත්‍රීන් යෞවනයන් තරුණයන් සිකුරු ග්‍රහයා හරහා නිවේදනය කරනවා. කලාකරුවන් කාලාත්මක දේවල් වගේ දේවල් සිකුරු ග්‍රහයා හරහා තමයි නිවේදනය කරන්නේ. වීරයෙන් කරන වැඩ කටයුතුත් සිකුරු ග්‍රහයා හරහා නිවේදනය වීමක් තියෙනවා. ආදරය සෙනෙහස විවාහය වගේ දේවලුත් සිකුරු ග්‍රහයා හරහාම තමයි නිවේදනය කරනු ලබන්නේ. ඊට අමතරව සහෝදරියනුත් සිකුරු ග්‍රහයා හරහා නිවේදනය වීමක් පවතිනවා එක් පැත්තකින්. ඊට අමතරව පෞද්ගලික අංශයත් සිකුරු ග්‍රහයා හරහා නිවේදනය වීමක් තියෙන අතරතුර රජ ස්වභාවය තමයි සිකුරු ග්‍රහයාට හිමි වන්නේ. ස්ත්‍රී ග්‍රහයෙක් විදිහට අපි හඳුන ගන්නවා. දිවා කාලයේ බලවත් ග්‍රහයෙක් විදිහට අපි හඳුන ගැනීමක් තියෙනවා. සිකුරු ග්‍රහයව කේන්දරයක 4 වෙනි භාවයේ තැන්පත් නම් දිග්බල ස්වභාවයක් ඇති කරන අතර සිකුරු ග්‍රහයට අධිපති යමි අනිකුත් භාවයන් පිළිබඳ බලද්දී වෘෂභ රාශිය සහ වෘෂභ රාශිය මොනවාද කියන එක බලද්දී වෘෂභ රාශිය සහ තුලා රාශිය හඳුන ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඒ විදිහට බලද්දී ගිනුකොන තමයි සිකුරු ග්‍රහයට ආයත් දිශාව වන්නේ. ආපෝ ගුණයේ සහිත ග්‍රහයෙක් විදිහට අපි සිකුරු ග්‍රහයව හඳුනා ගැනීම වල ලක් කරන්න පුළුවන්. ඉතින් සිංහ රාශිය මොකක්ද කියන එක බැලුවොත් සිංහ රාශිය කියන්නේ අග්නි ගුණයේ සහිත රාශියක්. දිවා කාලයේ බලවත් රාශියක්, ශීර්ෂයෙන් උදා වෙන රාශියක්, සිංහයෙකුගේ ස්වරූපයේ තියෙන රාශියක් විදිහට අපිට හඳුනා ගැනීමකට යන්නට පුළුවන්. ඊට අමතරව ගත්තොත් සිංහ රාශිය නැගෙනහිර දිශාව මූලික වෙන රාශියක් වෙනවා. තිර රාශියක්, පුරුෂ රාශියක් සහ තමස් ගුණය සහිත රාශියක් විදිහට හඳුනා ගන්නට පුළුවන්. කාලපුරුෂයාගේ ශරීරයේ අංග පිළිබඳ විමසද්දී පපු කුහරය සිංහ රාශියට අයත් වෙනවා. ඊට අමතරව පස්වෙනි භාවය හරහා නිවේදනය කරන දරුවන්, ශිෂ්‍යයන් වගේ දේවල් සිංහ රාශිය හරහා නයිසර්ගිකව විශ්ව කේන්දරයේ පස්වෙනි භාවය අනුව සිංහ රාශිය හරහා නිවේදනය වීමක් පවතිනවා. ඉතින් අපි බලමු මින් ඉදිරියට සිංහ රාශිය තුළ සිකුරු ග්‍රහයා මේ ගෝචර මේ කියපු ගුණාංග මිශ්‍ර වීමත් සමග සහ ඔබගේ කේන්දරයේ භාවයෙන් භාවයට කෙසේද බලපෑම් ඇති කරන්නේ කියලා. මේෂ ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරයේ දෙවෙනි භාවයත් හත්වෙනි භාවයත් අධිපතිත්වයේ හිමිවන්නේ සිකුරු ග්‍රහයට. දෙවැන්න හරහා ධනය, කුටුම්බය වගේ දේවල්, ආහාර, මුහුණ, වචනය වගේ දේවල් හඳුනා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඊට අමතරව හත්වෙනි භාවය හරහා විවාහය, හවුලේ කරන වැඩ කටයුතු, ව්‍යාපාර වගේ දේවලුත්, ගිවිසුම් සාගත වැඩ කටයුතුත් හත්වෙනි භාවය හරහා නිවේදනය වීමක් තියෙනවා. මේ භාවයන් වලට අධිපතිත්වයේ හිමි සිකුරු ග්‍රහයා සතුරු බලයකින් යුතුව පස්වෙනි භාවයට තමයි ගෝචරය කළොත් තියෙන්නේ. ඉතින් පස්වෙනි භාවය හරහා මතක ශක්තියෙන් කරන වැඩ, ශාස්ත්‍රීය වැඩ කටයුතු, ඊට අමතරව ආදරය සෙනෙහස වගේ වැඩ කටයුතු නිවේදනය වීමක් තියෙනවා. දරුවන්, ශිෂ්‍යයන් නුත් ඒ අතරතුර අපිට ගන්න පුළුවන් පස්වෙනි භාවය හරහා. අධ්‍යාපන ශාස්ත්‍රයේ නියැලෙන දරුවෙක් නම් ඔබගේ වැඩ කටයුතු වලට තරමක් දුරට විනෝදශීලී ගතිගුණ මිශ්‍ර වෙන්න පුළුවන් හැකියාවක් පවතිවි. ඒ නිසා තරමක් දුරට අධ්‍යාපනයක වැඩ කටයුතු වලින් පරිබාහිරව වැඩ කටයුතු වල නියැලෙන කාලයක් විතර මේ කාලේ දකින්නට පුළුවන් වේවි. ඊට අමතරව ආදරයේ සෙනෙහස භුක්ති විඳින යෞවන වයසේ, තරුණ වයසේ ගත කරන අයෙක් නම් ඔබ මේ කාලය තුලදී ඔබගේ විවාහය වෙනුවෙන් අපේක්ෂිත අරමුණු සඵල කර ගැනීම උදෙසා ඔබගේ ඒ විවාහ වෙන දවස වෙනුවෙන් ඔබ ඒ බලාපොරොත්තු වන සිහිනය සඵල කරගන්නට පළවෙනි අඩිතාලම යොදන කාලවකවානුවක් විදිහට මේ කාලයේ දක්නට පුළුවන් වේවි. ඊට අමතරව ගත්තොත් විශේෂයෙන් ඔබගේ දුවා දරුවා, ශිෂ්‍යයන්, ඔබ ගුරුවරයන් ඔබගේ ශිෂ්‍යයන් පිළිබඳ විමසද්දී
ඔවුන් තුලත් තරමක් දුරට ඒ කලාත්මක පැතිකඩ වලින් යම් දක්ෂතා දකින්න පුළුවන් හැකියාවක් තියේවි. නමුත් ඒ තුලින් ඔවුන්ගේ අපි බලාපොරොත්තු වෙන විධිමත් අධ්‍යාපනයේ වැඩ කටයුතු වලට යම් දුර්වලතා ප්‍රශ්න මතු කරන්න පුළුවන් හැකියාවකුත් පවතිනවා. කෙසේ නමුත් පොදුවේ ගත්තොත් යම්කිසි ඔබගේ පෞරුෂත්වයේ වර්ධනය පිණිස විශේෂයෙන් සෞඛ්‍ය වශයෙන් ඒ පෝෂණය පිණිස සහ මානසික වශයෙන් ඒ සුවය පිණිස පෞරුෂත්වය වර්ධනය කරගෙන ඔබගේ වචන හැකියාව ටිකක් මෘදුව ප්‍රකාශ කරමින් ඔබගේ වැඩ කටයුතු මෙහෙවන්නට ඔබගේ අනාගතය වෙනුවෙන් වැඩ කටයුතු සකස් කරගන්නට ලෝකයා සමග වැඩ කටයුතු සකස් කරගන්නට හවුලේ වැඩ කටයුතු කරන්නට ඉතාත් හොඳ ගිවිසුම් වලට එළඹෙන්නට පුළුවන් හැකියාව සහිත කාලයක් විදිහට මේ කාලේ දකින්නට පුළුවන් වේවි. කෙසේ නමුත් මේ සිකුරු ගායා සතුරු බලයකින් පැමිණෙන නිසා විශේෂයෙන් මේ ඔබගේ කේන්දරයටත් සාපේක්ෂව යම් කිසියවරකින් වෙනස් වෙන්නට පුළුවන් හැකියාව පවතිනවා. කෙසේ නමුත් ඒ සතුරු බලයක් නිසා හොඳ අපේක්ෂිත ප්‍රතිඵල පැවතුනත් යම් දුර්වලතා ඇතිවීමේ හැකියාවක් තියෙන නිසා ටිකක් සුපරීක්ෂාකාරීව හියතකී කරුණු කාරණාවල යෙදෙනවා නම් ඇතිවිය හැකි ආයාපතක් වේ නම් මේ මිදෙන්නට ඔබගේ වැඩ කටයුතු සකස් කරගන්නට පුළුවන් හැකියාවක් පවතීවි. වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති ග්‍රහයාත් 6 වෙනිත් අධිපතිත්වය හිමිවන්නේ සිකුරු ග්‍රහයටම. ඉතින් මේ ලග්නාධිපති ග්‍රහයා ඔබගේ කේන්දරයේ සුඛය ගැන කතා කරන 4 වෙනි භාවයට තමයි ගෝචර කරලා තියෙන්නේ. ඉතින් 4 වෙනි භාවය හරහා ලෞකික සුඛයට අදාළ ප්‍රායෝගික බඩු භාණ්ඩ විශේෂයෙන් ගේ දොර ඉඩකඩම් යාන වාහන ගෙදර දොරට අවශ්‍ය අනිකුත් උපාංග පිළිබඳව කතා වීමක් තියෙනවා. ඊට අමතරව ඔබගේ මානසික සුවය මව ගැන කතා කරන්නත් පුළුවන් 4 වෙනි භාවය හරහා. ඉතින් මේ ස්ථානෙට තැන්පත් වෙලා ඉන්න ඔබගේ ලග්නාධිපති ග්‍රහයා ලග්නය හරහා ඔබගේ යම් නැඹුරුවක් ඇතිවන ප්‍රවේශන් අපිට හඳුනා ගන්නට පුළුවන්. ඒ නිසා මේ කාලය තුලදී ඔබගේ නිවසට අදාළ බඩු භාණ්ඩ පිළිබඳව නැත්නම් ගේ දොර ඉඩකඩම් යාන වාහන පිළිබඳ යම් නඩත්තුවක් යම් අලුත් වැඩියාවකට යොමු වෙන්නට අවශ්‍ය පසුබිමක් සකස් වන කාලයක් විතර මේ කාලේ දකින්නට පුළුවන් වේවි. ඔබගේ සුඛයට අදාළ කුමන හෝ කටයුත්තක නිරත වීමක් නැඹුරුවක් මේ කාලයේ දකින්නට පුළුවන් වේවි. විශේෂයෙන් මානසික සුඛය සකස් කර ගන්නටත් ඉතාමත් යාපත් කාලයක් විතර මේ කාලේ දකින්න පුළුවන් වගේම මව සමග කරන වැඩ කටයුතු වලදීත් යම් කිසි අවුරකින් ඉතාමත් ලෙන්ගතු භාවයක් අපේක්ෂා කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඊට අමතරව ඔබගේ 6 වෙනි භාවයේ අධිපතිත්වයේ සමග විමසද්දී ඒ හරහා නිවේදිත ඒ කරුණු කාරණා කෙරෙහි අපි විමසුවොත් විශේෂයෙන් ආදරය සෙනෙහස වගේ දේවල් වලට අනිකුත් අය සමග ඉතාමත් මිත්‍රශීලීව කරන වැඩ කටයුතු වලට 6 වෙනි භාවයේ සිකුරු ග්‍රහයාට අධිපතිත්වයේ අනුව එතරම් යහපත් ප්‍රතිඵල උදා කරන්නේ නැහැ. මොකද 6 වෙනි භාවයේ ඒ නිවේදිත කරුණු සිකුරු ග්‍රහයාට එතරම් අධිපතිත්වයේ හිමි වුණත් එතරම් ඔහුට ගෝචරය නොවන කරුණු කාරණා තමයි එතනින් නිවේදනය කරනු ලබන්නේ. කෙසේ නමුත් ඔබට පැමිණෙන ඒ සතුරු කරදර බාධක සමහරවිට සෞම්‍ය ස්වභාවයකින් එන්න පුළුවන්, ස්ත්‍රී ස්වභාවයකින් එන්න පුළුවන්. ඉතින් ඒ කටයුතු කාරණා කෙරෙහි පවා ටිකක් සූක්ෂම හිතා බලා ඒ වලින් මිදෙන්නට අවශ්‍ය මාර්ග සකස් කර ගන්නට පුළුවන් හැකියාවක් ඔබට හදා ගන්නට පුළුවන් විදිහක් ක්‍රමයක් ඔබ ජීවිතයේ කාලය තුළදී ඔබ සකස් කරගත යුතු වෙනවා. ඉතින් මේ කාලය තුළදීත් ඔබගේ මානසික සුවයට යම් බලපෑම් ඇති කරන්න පුළුවන් හැකියාව පවතින නිසා ඒ සතුරු කරදර විපත් ඒ පිළිබඳ තරමදුරට සැලකිලිමත්ව සිතා බලා කටයුතු කළ යුතු වෙනවා. විශේෂයෙන් මේ රෝග ස්ථානයේ අධිපතිත්වය සිකුරු ග්‍රහයට හිමි වෙන නිසා ඌමනාට වඩා සැපවත් ආහාර සොයා බලා ඒ වෙනුවෙන් මේ කාලය ගත කරනවට වඩා ටිකක් සෞඛ්‍ය විශේෂයෙන් ලග්නාධිපතිත්වය නිසා සෞඛ්‍ය පිළිබඳවත් විමසිලිමත්ව ඔබගේ ආහාර රටාව මෙහෙවනවා නම් රෝග පීඩා වලින් මිදිලා තරමක් දුරට යහපත් අයුරින් ජීවත් වෙන්නට පරිසරය සකස් කර ගැනීමකට අපේක්ෂා කරන්න පුළුවන්. මිථුන ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරයේ 5 වෙනි භාවයත් ත්‍රිකෝණ ස්ථානයක් වෙන 5 වෙනි භාවයත් තවත් දුෂ්ට ස්ථානයක් විතර ආයාපත් ස්ථානයක් විතර හඳුන ගන්න 12 වෙනි භාවයත් අධිපතිත්වය හිමිවන්නේ සිකුරු ග්‍රහයට. මේ 12 වෙනි භාවය හානි පාඩු ෂය වීම එමෙ නැත්නම් රෝහල්ගත වීම බන්ධනාගාරගත වීම ගැන කතා කරන ස්ථානය. විදේශගත වීම නිවාඩු පාඩුවේ කාලය ගත කරන ස්වභාවය මානසික සුවය ගැන කතා කරනකොට මේ 12 වෙනි භාවය හරහා තමයි නිවේදනය කරනු ලබන්නේ. ඉතින් මේ ස්ථානයේ අධිපති සිකුරු ග්‍රහයා ඔබගේ කේන්දරයේ 3 වෙනි භාවයට තමයි ප්‍රවිෂ්ඨ වෙලා තියෙන්නේ. ඉතින් ඒ අනුව කෙටි ගමන් බිමන් වලින් ඔබගේ සුඛයට මේ මානසික සුවයට අදාළ ගමන් බිමන් එහෙම නැත්නම් ගෙදරින්
පිටත ඔබගේ සුවය සකසා ගන්නට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කර ගැනීමක් අපේක්ෂා කරන්න පුළුවන්. ඊට අමතරව ඔබගේ පස්වැන්නේ අධිපති ග්‍රහයා. ඉතින් මේ පස්වැන්නේ අධිපති ග්‍රහයන් නිසා ආදරය සෙනෙහස වගේ දේවල් හඳුනා ගැනීම තියෙනවා. ඔබගේ යෞවන වයසේ තරුණ වයසේ පසුවෙන අයෙක් නම් විශේෂයෙන් ඔබගේ ප්‍රේමවන්තයා හෝ ප්‍රේමවන්තිය සමග තරමක් දුරට ඉදා විනෝදශීලීව කාලය ගත කරන එහෙම නැත්නම් විනෝද චාරිකාවල යෙදෙන කාලයක් විදිහට මේ කාලය දකින්නට පුළුවන් හැකියාවක් තියෙනවා. කෙසේ නමුත් තුන්වෙනි භාවය තැන්පත් වීමත් එක්ක සිකුරු ග්‍රහයා ඔබගේ සහජ දක්ෂතා කුසලතාවයන් ගැන කතා කරන ස්ථානයේදී තැන්පත් වීමත් සමග ඔබ යම්කිසි ගායන හැකියාවකට කලාත්මක හැකියාවකට උරුමකම් කියන අයෙක් නම් ඒ කටයුතු වලින් දියුණුවක් අපේක්ෂා කරගන්න ඒ සඳහා වැඩි නැඹුරුවක් ඒ කටයුතු වල සාර්ථකත්වයට අවශ්‍ය නව මම්පෙත් විවර වෙන කාලයක් විදිහට මේ කාලය හඳුනා ගන්න පුළුවන් හැකියාවක් පවතිනවා. ඊට අමතරව ඔබගේ ශාස්ත්‍රීය දැනුම වර්ධනය කරගෙන ඒ හැකියාවන් කුසලතාවයන් තව තවත් ඔප්නං වන්නට පුළුවන් පරිසරයක් මේ තුලත් ගැබ් වෙලා පවතින නිසා ඔබගේ ඒ හැකියාවන් කුසලතාවයන් සහජ දක්ෂතාවයන් ඉස්මතු වෙන ඊටමතු යාපතු කාලයක් විතර තමයි මේ කාලය හඳුනා ගන්නට පුළුවන් වන්නේ. ඊට අමතරව යම් කිසි අවුරකින් හානි පාඩු යම් වියදම් අධික ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්. ඒ තරමක් දුරට ටිකක් ඔබගේ ස්වභාවය එහෙම නැත්නම් ඔබගේ ඇඳුම් පැනඳුම් එහෙම නැත්නම් ඔබගේ ලස්සන වෙනුවෙන් කරන යම් වියදමක් සම්බන්ධ වීමක් වෙන්නට පුළුවන් හැකියාවක් පවතින නිසා විශේෂයෙන් ඒ ඔබගේ වැඩ කටයුතු අර මං කලින් පෙර කී ආකාරයට මේ ඔබගේ වීරියෙන් වික්‍රමෙන් යුතුව ඒ යන ගමන සඵලත්වයේ උදෙසා අවශ්‍ය තාවයක් විදියට ඒ වියහිදම් සිදුවන්නට පුළුවන් හැකියාවක් පවතින නිසා එය ඇතැම් වෙලාට ඔබට නැති වන මුදල ඔබට වියදම් වෙන මුදල එක් පැත්තකින් එය තවත් දුරට අනාගතයේ යාපත් වූ කාර්යයකට කරපු ආයෝජනයක් විදිහට දක්නට පුළුවන් හැකියාවක් පවතිවි. කෙසේ නමුත් පස්වැන්නේ අධිපතිත්වය සමගම දරුවන් ශිෂ්‍යයන් මතකයෙන් කරන වැඩ කටයුතු ශාස්ත්‍රයෙන් කරන වැඩ කටයුතු ඔස්සේද ඔවුන්ගේ ක්‍රියාව හරහා ඔවුන්ගේ වික්‍රමය හරහා ඔවුන්ගේ ජවය හරහා ඒ කටයුතු සඵල කරගන්නට ඒ ප්‍රවිෂ්ඨ වීමක් දකින්නට පුළුවන් හැකියාව සහිත කාලයක් විතර තමයි මිථුන ලග්න හිමියන්ට සිකුරු ග්‍රහයා තුන්වැන්නේ මේ ගත කරන කාලය තුලදී හඳුනා ගන්නට පුළුවන් හැකියාවක් පවතින්නේ. කටක ලග්නයෙන් උපන් ඔබගේ 11 වෙනි භාවයේ අධිපතිත්වය සහ 4 වෙනි භාවයේ සුඛය ගැන කතා කරන 4 වෙනි භාවයේ අධිපතිත්වය හිමිවන්නේ සිකුරු ග්‍රහයාට. ඉතින් 4 වෙනි භාවය ගැන ඔබ දැනුවත්ව ඇති මව මනස ගේ දොර ඉඩකඩම් යාන වාහන ගේ දොරට අවශ්‍ය අනිකුත් උපාංග ගැන කතා කරන ඔබගේ ලෞකික සුඛයට අදාළ බඩු භාණ්ඩ ගැන කතා කරන ස්ථානයක් විදිහට තමයි 4 වෙනි භාවය අපි හඳුනගන්නේ. ඊට අමතරව ආදායම් ප්‍රතිලාභයන් ළඟා කර දෙන ස්ථානයේ විදිහට අපිට 11 වෙන්න හඳුනා ගන්නට පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මේ ස්ථාන දෙකේ අධිපතිත්වයේ හිමි ග්‍රහය ඔබගේ ධනය ගැන කතා කරන ස්ථානයේ තමයි ගෝචර කරලා තියෙන්නේ. විශේෂයෙන්ම 11 වෙනි අධිපති ග්‍රහයා දෙවැන්නට ගත කරන කාලය තුල යම්කිසි අවුරකින් ධන යෝගය සහිත කාලයක් විදිහට ක්‍රියාත්මක වීමක් තියෙනවා. විශේෂයෙන් ඔබගේ කේන්ද්‍රය තුල ධන යෝග ක්‍රියාත්මක පවතිනවා නම් මෙය එය නැවත සක්‍රිය වෙන කාලයක් විදිහට දැක ගන්නට පුළුවන් හැකියාවක් පවතිනවා. ඒ නිසා යම් ධනයක් උපයන්න නව ආදායම් මාර්ගයන් ඔස්සේ ඔබ සුඛයෙන් සනීපයෙන් කටයුතු කරන අතරතුර යම් මුදලක් ඉතුරු කරගන්න ධනයක් රැස් කරගන්න යාපත් කාලයක් විදිහට මේ කාලය දැක ගන්නට පුළුවන් හැකියාවක් තියෙවි. හොඳ ආහාර ලබන්නටත් ඔබගේ සතුටින් ප්‍රතිලාභ සහිතව වැඩ කටයුතු වල නියැලෙන්නටත් ඒ අරමුණු සඵලත්වයේ උදෙසා අන් අයගේ උදව් උපකාර සහිතව කටයුතු මෙහෙවන්නටත් පුළුවන් ඊටමත් යහපත් ප්‍රතිඵල උදාවන අත්විඳින කාලයක් විතර මේ කාලේ දක ගන්න පුළුවන් නිසා විශේෂයෙන් කාටක ලග්න හිමියන්ට මේ උදා වෙලා තියෙන කාලය ඔබගේ වැඩ කටයුතු වෙනුවෙන් විශේෂයෙන් ධනය මිල මුදල් සම්බන්ධ වැඩ කටයුතු වෙනුවෙන් සාර්ථකත්වයක් දැකිය හැකි කාලයක් විතර මේ කාලේ දක්නට පුළුවන් හැකියාවක් තියෙනවා. කෙසේ නමුත් පෞල් ජීවිතය තුළ කුටුම්බය තුළ ඔබගේ ටිකක් විවේක සුවයෙන් සුඛයෙන්
කාලය ගත කරන්න පුළුවන් හැකියාවකුත් පවතින නිසා මේ කාලය කටක ලග්න හිමියන්ට යාපත් කාලයක් විදිහට දක ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. කෙසේ නමුත් ඔබගේ බාධක ග්‍රහය වෙන්නේ සිකුරු ග්‍රහයමයි. ඒ නිසා ඔය කීපු කරුණු කාරණා වල යම් යම් බාධා තත්ත්ව ආරවුල් ගැටලු මතුවෙන්න පුළුවන්. ඒ වලට ඔබගේ දැනුමෙන් හැකියාවෙන් කුසලතාවෙන් ඉවසීමෙන් මුහුණ දෙනවා නම් ඔයවල මිදිලා ඔබගේ අත්දැකීම් වැඩි කරගෙන ජීවිතේ පරිණත භාවය වැඩි කරගන්නමින් අරමුණු වලට අභියෝග වලට මුහුණ දෙමින් ඔබ කටයුතු කරනවා නම් සාර්ථකත්වය තව තවත් ජය මාවතට තුල රඳවා ගන්නට පුළුවන් හැකියාවක් ඔබ තුල පවතීවි. සිංහ ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රයට සාපේක්ෂව විමසද්දී ඔබගේ කේන්දරයේ 3 වෙනි භාවයත් 10 වෙනි භාවයත් අධිපතිත්වයේ හිමිවන්නේ සිකුරු ග්‍රහයට. 3 වෙනි භාවය හරහා මම පෙර ලග්නයේ මතක් කරා ඔබගේ වීරයෙන් වික්‍රමෙන් සාජ දක්ෂතාව වලින් කරන වැඩ කටයුතු කෙරෙහි සිකුරු ග්‍රහයාගේ යම් නිවේදකත්වයක් වගකීමක් රාජකාරියක් පැවරලා තියෙනවා. ඊට අමතරව 10 වෙනි භාවයත් ඔබගේ කේන්ද්‍රයට සාපේක්ෂව සිංහ ලග්න හිමියන්ට ඔබගේ වෘත්තීය කටයුතු කෙරෙහි ඔබගේ කරන සේවාව කාර්ය කෙරෙහි යම් වගකීමක් පැවරිච්ච ග්‍රහයක් විදිහට අපිට සිකුරු ග්‍රහයව හඳුනා ගන්නට පුළුවන්. ඉතින් මේ සිකුරු ග්‍රහයා තැන්පත් වෙලා ඉන්නේ ඔබගේ ලග්නගතව. ලග්නගතව ගත කිරීමත් සමග විශේෂයෙන් ඔබගේ පෞරුෂත්වයේ කෙරෙහි විශේෂ වශයෙන් නැඹුරුවක් ඇති කරබන ඒ හියතකී කරුණු කාරණා කෙරෙහි සාජි දක්ෂතා කුසලතා වීරියෙන් කරන වැඩ කටයුතු වෘත්තීය වගේ වැඩ කටයුතු වලට වැඩි වශයෙන් නැඹුරු වන කාලයක් විදිහට තමයි මේ කාලය අපිට දැක ගන්න පුළුවන් වන්නේ. ඉතින් ඊට අමතරව මේ 3 වෙනි භාවය කියන්නේත් උපචය ස්ථානය. 10 වෙනි භාවය කියන්නේත් උපචය ස්ථානය. අන් අයගේ උදව් උපකාර සහිතව ඔබගේ අරමුණු කටයුතු මෙහෙවන්න අවශ්‍ය පරිසරය සකස් කර ගන්නට ඉතාමත් ජන්මියාගේ දියුණුව පිනිස උදව් උපකාර වන භාවයන් විදිහට තමයි මේ උපචය ස්ථානයන් අපි හඳුනගන්නේ. මේ ස්ථානයන් වලට අධිපති සිකුරු ග්‍රහයා ඔබගේ ලග්නගතව ගෝචර කිරීමත් සමග විශේෂයෙන් වැඩි නැඹුරුවක් ඔබගේ පෞරුෂත්වයේ සාර්ථකත්වය උදෙසා වර්ධනය උදෙසා මේවීමේ හැකියාවක් පවතිනවා. කෙසේ නමුත් ඔබ තුල සෞම්‍ය ගතිගුණ ඇති කරන්න පුළුවන් විවේකශීලී විවේකයෙන් යුතුව විනෝදශීලීව කාලය ගත කරන්නට අවශ්‍ය මාර්ගයක් සහිත නව ප්‍රවිෂ්ටයන් සහිත කාලයක් විදිහට තමයි මේ කාලය හඳුනා ගන්න පුළුවන් වන්නේ. කෙසේ නමුත් ඔබ තරමදුරට ගීත රස විඳිනවා නම් ඒ වලට වැඩි නැඹුරුවක් ඇති වෙන්න පුළුවන්. කලාව සමග කුමන හෝ චිත්‍රපටි වෙන්න පුළුවන්, නාට්‍ය වෙන්න පුළුවන්. ඒ වදයන් නරඹමින් ඔබගේ ආතතිය පීඩනය ඒ ඔස්සේම ඒ ගැටලු ප්‍රශ්න ඔස්සේම ජීවත් වෙනට වඩා යම් කලාත්මක දෙයක් ඔස්සේ එයින් මිදිලා ඔබගේ මානසික සුඛය සකස් කරගන්නට ඒ නැවත සකස් වීමට අපි රිෆ්‍රෙෂ් වෙනවා කියන්නේ නැවුම්කරණය වන්නට අවශ්‍ය පරිසරයක් සකස් කරගන්නට පාසුකමක් මේ ඔස්සේ ඔබට උදා වෙලා පවතිනවා සිකුරු ග්‍රහයා ලග්නගතව ගත කරන කාලය තුලදී. කන්‍යා ලග්නෙන් උපන් ඔබගේ සිකුරු ග්‍රහයා තැන්පත් ස්ථානය වන්නේ සිංහ රාශියට අනුව 12 වෙනි භාවය. ඉතින් ඊට අමතරව කන්‍යා ලග්න හිමියන්ගේ දෙවෙනි භාවය සහ 9 වෙනි භාවයේ අධිපතිත්වයේ හිමිවන්නේ සිකුරු ග්‍රහයට. දෙවැන්න හරහා ආහාර පෝෂණය වගේ දේවලුත් ඊට අමතරව ධනය කුටුම්බය වගේ දේවලුත් කතා වීමක් තියෙනවා, නිවේදනය වීමක් තියෙනවා. ඉතින් ඒ අනුව සිකුරු ග්‍රහයා ධනයට ඒ අධිපතිත්වය හිමි වුණත් භාවය අනුව මේ වෙලාවේ ගෝචරය කරනු ලබන්නේ ඔබගේ වැය ස්ථානයේ. ඒ නිසා යම්කිසි අවරකින් ඔබගේ තැන්පත් ධනයට හානි පාඩු සිදුවීම තැන්පත් ධනයේ අඩුවීමක් දකින්නට පුළුවන් හැකියාවක් පවතීවි. ඉතුරුවට වඩා වියදම් අධික වන කාලයක් විතර මේ කාලයේ කන්‍යා ලග්නියන්ට දකින්නට පුළුවන් හැකියාවක් පවතිනවා. පරිසරයක් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. කෙසේ නමුත් ඊට අමතරව ඔබගේ පෝෂණයට අවශ්‍ය ඔබේ ශාරීරික සෞඛ්‍යයට අවශ්‍ය පෝෂණයට අවශ්‍ය නිවැරදි ආහාර එහෙම නැත්නම් අනිකුත් ප්‍රතිරූපයට අවශ්‍ය පෝෂණයට වඩා ප්‍රතිරූපේ හානි කරන සිදුවීම් එහෙම නැත්නම් යම් අයුරකින් ඔබගේ ආහාර වලින් පවා ඒ පෝෂණයට හානි කරන සිදුවීම් සිදු වෙන්න පුළුවන් හැකියාවක් පවතිනවා. ඒ 12 වෙනි ගෝචර කිරීමත් සමගම ඊට අමතරව 9 වෙනි අධිපතිත්වය හිමිවන නිසා කන්‍යා ලග්න හිමියන්ට මේ කාලේ ඔබ විදේශ ගත වන සීනයක සිටියා නම් එම සීනය සැබෑ කරගන්නට අවශ්‍ය මාර්ගය සකස් කරගන්නට ඉතාමත් යෝග්‍ය වූ කාලයක් විදිහට මේ කාලේ දකින්න පුළුවන් හැකියාවක් තියෙනවා. මොකද 9 වෙනි කියන ටික දීර්ඝ ගමන් බිමන් ගැන කතා කරන ස්ථානය, 12 වෙනි කියන්නේ විදේශ රටවල් එහෙම නැත්නම් ඉතා දුර බැහැර ගමන් පිළිබඳ කතා කරන ස්ථානය.
ඉතින් එහෙම බැලුවොත් 9 වෙන්න කියන්නේ පුණ්‍ය ස්ථානයේ. ඒ පුණ්‍ය ස්ථානයේ අධිපති ග්‍රහයා 12 වෙනි තැන්පත් වීම හරහා ඔබගේ පෙර පින වාසනාව අනුව ඔබ යම් විදේශගත වෙන්නට මේ කාලයට අනුරූපව ඔබ මේ පීඩාවෙන් මිදිලා යම් යහපත් රටක ජීවත් වෙන්න සැලසුම් කරනවා නම් ඒ සාර්ථකත්වය උදෙසා කටයුතු ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන්. ඊටමත් යාපත් වූ කාලයක් විතර මේ කාලය දැක ගන්න පුළුවන් හැකියාවක් පවතිනවා. ඔබගේ ඒ පෙර පින ඉස්මතු කරගෙන ඔබගේ වැඩ කටයුතු මානසික සුඛය සහිතව වැඩ කරන්න පුළුවන් හැකියාවක් පවතිනවා. විශේෂයෙන් ධාර්මිකව කරන වැඩ කටයුතු වලදී පවා යම් ඥායරුකින් විශිෂ්ට ප්‍රතිඵල දකින්නට පුළුවන් හැකියාවක් පවතිනවා. වැඩි වශයෙන් ඊට නැඹුරුවක් ඇති කරන කාලයක් විතරක් දකින්න පුළුවන් හැකියාවක් තියෙනවා කන්‍යා ලග්න හිමියන්ට. තුලා ලග්නෙන් උපන් ඔබගේ කේන්දරයට සාපේක්ෂව ඔබගේ කේන්දරයේ ලග්නාධිපති ග්‍රහයා වන්නේ සිකුරු ග්‍රහය. ඉතින් ඊට අමතරව ඔබගේ කේන්දරයේ දුෂ්ට ස්ථානයක් විදිහට අපි හඳුන ගන්න 8 වෙනි භාවයේ අධිපතිත්වයත් හිමිවන්නේ සිකුරු ග්‍රහයටමයි. ඉතින් ඒ අනුව බලද්දී විශේෂයෙන් ලග්නය තුලත් ආයුෂ පිළිබඳ නිවේදනයක් තියෙනවා. 8 වෙනිත් ආයුෂ පිළිබඳ නිවේදනයක් තියෙනවා. ඊට අමතරව ලග්නය හරහා සමස්තයත් සමස්ත පුද්ගල ස්වභාවයත් ඊට අමතරව පෞරුෂත්වය, සෞඛ්‍ය, ශාරීරික පිළිබඳ නිවේදනය වීමක් තියෙනවා. හිස පිළිබඳ නිවේදනය වීමක් තියෙනවා. ඉතින් මේ කරුණු කාරණා කෙරෙහි යම් ක්‍රියාකාරී අන්දමින් යොමුවක් දකින්නට පුළුවන් හැකියාව පවතිනවා. තුලා ලග්න හිමියන්ට සිකුරු ග්‍රහයා 11 වෙනියේ ගත කරන කාලය තුල මොකද මේ ක්‍රියාකාරී මට්ටමින් යොමුවක් ඇති බරන්න හේතුව මේ උපචය ස්ථානයක තැන්පත් වීමත් සමගම. ඉතින් ජන්මියාගේ දියුණුව පිණිස යම් අන්තයගේ උදව් උපකාර සහිතව කටයුතු සඵලත්වය උදෙසා යම් ප්‍රතිලාභයක් සහිතව නව ආදායම් ඇති කරගෙන ජීවත් වන්නට අවශ්‍ය පරිසරය සකස් කර ගැනීමක් පවතිනවා 11 වෙනි භාවය හරහා. ඉතින් ඊට අමතරව 8 වෙනි භාවය අනුව අන් අයගේ දේපල වස්තුව වෙන්න පුළුවන්, අන්තිම කැමැති පත්‍ර වලින් ලැබෙන දේවල් වෙන්න පුළුවන්, පාරම්පරික උරුමයන් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් විවාහයෙන් පසු ජීවිතයෙන් අරහා ඔබට ලැබෙන යම් උරුමයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් හරහා නව ආදායම් උපයන්න, නව ප්‍රතිලාභයන් උපයන්න පුළුවන් කාලයක් විදිහට මේ කාලේ දැක ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. වගේම ඔබ යම් කිසි අරුකින් ලොතරැයි ජයක් එහෙම නැත්නම් වෙනත් දෙයක් බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඒවටත් විශේෂයෙන් ඔබගේ කේන්දරයේ ඒ ධන යෝග එවැනි වූ ආකාරයට පිටීම් තියෙනවා නම් 8 වෙනි හරහා ඒ කතා වෙන හදිසිය ලැබෙන මුදල් පිළිබඳවත් හදිසිය ලැබෙන දේපල පිළිබඳවත් කතා වීමක් තියෙනවා. ඊට අමතරව 11 වෙනි හරහා ඒ ලැබෙන ආදායම් පිළිබඳවත් කතා වීමක් තියෙන නිසා හදිසිය ලැබෙන ඒ ලොතරැයි ජයක් එහෙම නැත්නම් හදිසිය ලැබෙන යම් වස්තුවක් ළඟා කර ගන්නට පුළුවන් අවශ්‍ය වාග්ය ඔබ සතු ඔබගේ කේන්දර තුල සටහන්ව ඇතනම් මේ කාලය තුල ඒට ඊටමත් යෝග්‍ය වූ කාලයක් විදිහට හඳුනා ගන්නට පුළුවන් තුලා ලග්න හිමියන්ට. වෘශ්චික ලග්නෙන් උපන් ඔබගේ කේන්දරයට සාපේක්ෂව ඔබගේ කේන්දරයේ 12 වෙනි භාවයේ අධිපතිත්වය සහ 7 වෙනි භාවයේ අධිපතිත්වය හිමිවන්නේ සිකුරු ගාඩ. 12 වෙනි හරහා හානි පාඩු වීම, ෂය වීම, රෝහල්ගත වීම, බන්ධනාගාරගත වීම, විවේක සුවය, නිදි සුවය ගැන කතා කරන්න පුළුවන් සිකුරු ගායගේ අධිපතිත්වය පිළිබඳ විමසද්දී. ඊට අමතරව 7 වෙනි භාවය හරහා විවාහය, අවුලේ කරන වැඩ කටයුතු, ව්‍යාපාර, ලෝකයේ සමග එකඟතාවයකින් ගිවිසුම් සහිතව වැඩ කටයුතු ගැනත් විමසීමක් තියෙනවා. ඉතින් මේ අධිපතිත්වය හිමි මේ වැඩ කටයුතු රාජකාරී පිළිබඳ වගකීමක් දරන සිකුරු ගායා ඔබගේ කේන්දරයේ කර්මස්ථානය වෙන 10 වෙනි භාවයේ තමයි ගෝචර කරනු ලබන්නේ. කර්මස්ථාන කියන්නේ යම් ක්‍රියාවක් ගැන කතා කරන ස්ථාන. ඔබ කරන වෘත්තීය රැකියාව, සේවාවක් වෙන්න පුළුවන්. නැත්නම් ඔබ ගෘහණියක් නම් ඔබගේ ගෙදර ගේ දොරේ වැඩ කටයුතු වෙන්න පුළුවන්. ඔබ අධ්‍යාපන ලබන ශිෂ්‍ය වෙන්න ඔබගේ වැඩ කටයුත්ත වෙන්නේ අධ්‍යාපන ලබන කාර්යය. ඉතින් ඔබ කරන කුමන කාර්යයක් හෝ වේවායි කටයුතු කෙරෙහි හිතකී භාවයන්හි බලපෑම ඇතිවන තත්ත්වයක් තමයි උදා වෙලා තියෙන්නේ. ඒ නිසා විශේෂයෙන් ඔබගේ සුඛය සක්තකා කරන වැඩ කටයුතු වල යම් යොමුවක් ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විදේශගත වෙන්නට ඔබ යම් කුමන හෝ ක්‍රියාවක යෙදෙන කාලයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබගේ රෝහල්ගත වෙලා එයින් සුවපත් වීමට අවශ්‍ය බලාපොරොත්තුවක් සහිත යම් කුමන හෝ ක්‍රියාවක බේත් හේතක් එහෙම යම් සුවපත් වීම සඳහා කුමන හෝ කාර්යයක යෙදෙන අයෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ ව්‍යාපාර කටයුතු වල නිරත වෙන අයෙක් නම්, හවුලේ වැඩ කටයුතු වල නිරත වෙන අයෙක් නම් ඔබගේ දියුණුව අපේක්ෂාව උදෙසා කුමන හෝ ක්‍රියාමාර්ගයක යෙදෙන ඉතා යහපත් වූ කාලයක් විතර මේ කාලේ දකින්නට පුළුවන් හැකියාවක් තියෙනවා. කෙසේ නමුත් ටිකක් සුළු වැඩ හරහා ඔබගේ වැඩ කටයුතු සඵලත්වය උදෙසා මේවන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ටිකක් නිවි සැනසille සුමටව ඔබගේ වැඩ කටයුතු ටිකක් අනිත් අයට වැඩි වශයෙන් ආකර්ෂණය වෙන පරිදි අලංකාරවත්ව ඉෂ්ට සිද්ධ කරගන්නට පුළුවන් හැකියාවක් තියෙනවා. විශේෂයෙන් විවාහය කටයුතු තුළදී තේ සුඛය ආරක්ෂා කරගෙන
සතුට ආරක්ෂා කරගෙන ඊටමත් යාපත් අයුරින් ජීවත් වෙන්නට අවශ්‍ය පරිසරය සකස් කර ගැනීමකුත් අපිට අපේක්ෂා කරන්න පුළුවන් වෘශ්චික ලග්න හිමියන්ට සිකුරු ග්‍රහයා ඔබගේ කේන්දරයේ 10 වෙන්නේ එවත් ඒ කර්මස්ථානයේ ගත කරන කාලය තුලදී. ධනු ලග්නෙන් උපන් ඔබගේ කේන්දරයේ උපචය ස්ථානයන් දෙකක අධිපතිත්වය හිමිවනවා සිකුරු ග්‍රහයට විශේෂයෙන් 6 වෙනි භාවය සහ 11 වෙනි භාවය. 6 වෙනි භාවය සතුරු කරදර දුක් පීඩා රෝග පීඩා ගැන කතා කරන ස්ථානය. ඊට අමතරව ෂඩ්රිපුන් ගැන කතා කරන ස්නාංකාරය, ක්‍රෝධය, මානය, ඊර්ෂ්‍යාව වගේ දේවල් හරහා ඔබ විසින් හදා ගන්නා ප්‍රශ්න ගැන කතා කරන ස්ථානය. ඉතින් එම ස්ථානයේ අධිපතිත්වයක් සහ ආදායම් ප්‍රතිලාභයන් ගැන කතා කරන 11 වෙනි භාවයේ අධිපතිත්වය හිමිවන්නේ සිකුරු ග්‍රහයට. ඉතින් කුමන ඕ තත්ත්වයක් හෝ වේවා මේ උපචය ස්ථානයන් හරහා ජන්මියාගේ දියුණුව තකා සාර්ථකත්වය උදෙසා උදව් උපකාර සහිතව අන් අයගේ පාසුකම් සහිතව ඔබගේ වැඩ කටයුතු සඵලත්වය උදෙසා මෙහෙවීමේ හැකියාව පවතිනවා සිකුරු ග්‍රහයාගේ ආශිර්වාද සහිතව. ඉතින් මේ ආශිර්වාදය ගෙන දෙන ග්‍රහයා ඔබගේ කේන්දරයේ පුණ්‍ය ස්ථානයේ වන 9 වෙනි භාවයේ තමයි ගෝචරය කරනු ලබන්නේ මේ අවස්ථාවේදී. ඉතින් එහෙම විමසද්දී විශේෂයෙන් ධනු ලග්න හිමියන්ට ඔබගේ පින වර්ධනය කරගෙන ඔබගේ පුණ්‍ය මහිමේ පෙර භවයන්හි කරන ලද පුණ්‍ය ක්‍රියා හේතුවෙන් කුසල ක්‍රියා හේතුවෙන් ඇති කරන ඒ වරප්‍රසාදයේ භුක්ති විඳින්මින් ඔබගේ වැඩ කටයුතු මෙහෙवला අනිත් අයගේ උදව් උපකාර සහිතව පරිසරයේ උදව් උපකාර සහිතව විශ්වයේ උදව් උපකාර සහිතව ඔබගේ කටයුතු සඵලත්වයේ උදෙසා මේ වන්නට පුළුවන්. ඒ මගින් යම් කිසි අයුරකින් ප්‍රතිලාභයන් ළඟා කරගන්න පුළුවන් හැකියාවක් සහිත කාලයක් විතර තමයි මේ කාලය හඳුනා ගන්නට පුළුවන් වන්නේ. කෙසේ නමුත් ඔබගේ ආගම දාමට තරමද්දුවට යොමුවක් ඇති වෙන්න පුළුවන්. පියා හා සම්බන්ධ වැඩ කටයුතු වලට යොමුවක් ඇති වෙන්න පුළුවන්. සහ ඔබගේ ගුරුවරුන් උපදේශකයන් වෙනුවෙන් යම් කිසි අයුරකින් යොමුවක් ඇති වෙන්නට පුළුවන් හැකියාවක් පවතිනවා ධනු ලග්න හිමියන්ට. ඒ 9 වෙනි භාවයේ සිකුරු ග්‍රහයා තැන්පත් වීමත් සමග ඊට අමතරව 11 වෙනි ආදායම් ගැන කතා කරන ස්ථානයේ අධිපති ග්‍රහයා ඔබගේ පුණ්‍ය ස්ථානයේ ගත කිරීමත් සමග ඔබගේ ධනය වර්ධනය උදෙසා නව ආදායම් මාර්ගයේ හිල නංවා ගැනීම සඳහා ඒ වාසනා ගුණය ඉස්මතු වෙලා ඒ වැඩකටු සඵලත්වය උදෙසා කටයුතු ක්‍රියාත්මක වන කාලයක් විදිහට මේ කාලය දැක ගන්න පුළුවන් නිසා එක්තරා අයුරකින් ධන යෝගයක් විදිහට ක්‍රියාත්මක කරන ඒ වාග්යවත් කාලයක් විදිහට තමයි මේ කාලය ක්‍රියාත්මක වන්නේ. ඉතින් ඒ අනුව බලද්දී ධනු ලග්න හිමියන්ට යම් වඩා යහපත් ප්‍රතිඵල උදා කළ දෙන කාලයක් විදිහට දැක ගන්නට පුළුවන් හැකියාවක් පවතිනවා. මකර ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරයේ කේන්ද්‍ර ස්ථානයක් වන 10 වෙනි අධිපතිත්වය හිමි වෙනවා සිකුරු ග්‍රහයට. ඊට අමතරව ත්‍රිකෝණ ස්ථානයක් වෙන 5 වෙනි භාවයේ අධිපතිත්වය හිමි වන්නේ සිකුරු ග්‍රහයටමයි. ඉතින් මේ කේන්ද්‍ර ස්ථානයක් සහ ත්‍රිකෝණ ස්ථානයක අධිපතිත්වය හිමිවීම හරහා ජන්මියාගේ කටයුතු ක්‍රියාත්මක කිරීම උදෙසා උදව් උපකාර කරන ග්‍රහයා විදියට යෝගකාරක ග්‍රහයා විදියට ඔබගේ සීළු යෝගයන් සඵල කළ දෙන ග්‍රහයා විදියට සිකුරු ග්‍රහයා ක්‍රියාත්මක වීමක් තියෙනවා මකර ලග්න හිමියන්ට. ඉතින් ඒ අනුව බලද්දී ඔබගේ ඒ යෝගකාරක ග්‍රහයා තැන්පත් වෙලා ඉන්නේ 8 වෙනි භාවයේ. 8 වෙනි භාවය කියන්නේ ලග්නයට සාපේක්ෂව ඉතා දුර්වල පීඨිමක් සහිත ස්ථානයක්. ඉතින් ඒම් බැලුවම අනිත් එක ඔබගේ පෙර භවයන්හි කරන ලද අකුසල ක්‍රියාවන් හේතුවෙන් ඔබට ක්‍රියාත්මක වන පැතිකඩයන් ගැන අපි විමසනකොට ඒ අනිතු ප්‍රතිවිපාක ගැන විමසනකොට මේ 8 වෙනි භාවය හරහා තමයි නිවේදිත කරුණු කාරණා ගැන තමයි අපි වැඩි වශයෙන් සැලකිලිමත් වන්නේ. හදිසියේ වෙන අනුතුරු විපත් කරදර බාධාගත් මේ ස්ථානෙන් තමයි අපි හඳුනා ගන්නට සිදුවන්නේ. ඉතින් ඔබට යාපත් වූ ප්‍රතිඵල ළඟා කළ දෙන ග්‍රහයෙක් වුණත් මේ අවස්ථාවේ දුර්වල පීඨිමක් සහිතව තමයි තැන්පත් වෙලා ඉන්නේ. ඒ නිසා අපිට වැඩි වශයෙන් එම බලාපොරොත්තු වෙන යෝගකාරකයාගේ ග්‍රහයාගේ උදව් උපකාර බලාපොරොත්තු සහ ඒ නොලැබෙන අවස්ථාවක් තමයි උදා වෙලා තියෙන්නේ. කෙසේ නමුත් හදිසියේ ලැබෙන උදව් උපකාර හදිසියේ ලැබෙන යම් කිසි අයුරකින් පිහිටක් අපේක්ෂා කිරීමේ හැකියාවකුත් පවතිනවා. ඒ සිකුරු ග්‍රහයට යම් යම් අයුරකින් ඔබ ශාන්ති කර්ම වත් පිළිවෙත්වල නියැලීමකට සිදු වෙනවා නම් නිරන්තරයෙන් සිදු වෙනවා නම් ඊට අමතරව ගත්තොත් 5 වෙනි භාවය හරහා ආදරය සෙනෙහස වගේ දේවල් ගැනත් කතා වීමක් තියෙනවා. ඒකට ඒ කියපු කරුණු කාරණාවල යම් යම් දුර්වලතාවයන් මතුවෙන්නට පුළුවන් හැකියාවක් තියෙනවද කියන එක විශේෂයෙන් ඔබගේ කේන්දරයට සාපේක්ෂව විමසීමක් කළ යුතු වෙනවා. ඊට අමතරව අධ්‍යාපන වැඩ කටයුතු වල ශාස්ත්‍රීය වැඩ කටයුතු වල යම් යම් දුර්වලතාවයන් ඔවුන් වැඩි වශයෙන් සුඛයට ඇල්මක් දැක්වීමක් ඒ අධ්‍යාපනයේ යෙදෙන දරුවෙක් නම් ශිෂ්‍යයෙක් නම් ඔබගේ වැඩ කටයුතු වල ඒ මනා කැපවීම අධ්‍යාපන කටයුතු සාර්ථකත්වය සහ ඒ කැපවීම අඩුව කරන කාලයක් විතර තමයි මේ කාලය දැක ගන්නට පුළුවන් හැකියාවක් සිදුවන්නේ.
අටවැන්නේ ගත කරන කාලය තුලදී. කුම්භ ලග්නෙන් උපන් ඔබගේ කේන්දරයට සාපේක්ෂව විමසද්දී ඔබගේ කේන්දරයේ කේන්ද්‍ර ස්ථානයක් වන 4 වෙනි භාවයේ අධිපතිත්වය හිමිවන්නේ සිකුරු ග්‍රහයට. ඉතින් මේම ස්ථානයෙන් සුඛය ගැන කතා කරනවා, ඥාතින් ගැන කතා කරනවා, ඇඳුම් පැළඳුම් ගැන කතා කරනවා, දේපල, ඉඩකඩම්, වතු පිටි, යාන වාහන, ගේදර දොරට අවශ්‍ය අනිකුත් උපාංග, ඔබගේ සුඛයට අදාළ උපාංග පිළිබඳවත් මේ ස්ථානයෙන් තමයි කතා කරන්නේ. ඒ විතරක් නෙමෙයි ඔබගේ මනස සහ මව පිළිබඳවත් කතා වීමක් තියෙන්නේ මේ 4 වෙනි භාවයෙන්ම තමයි. ඉතින් මේ ස්ථානයේ අධිපති ග්‍රහ සිකුරු ග්‍රහයා ඔබගේ කේන්දරයේ බාධක ග්‍රහයා විදිහට තමයි ක්‍රියාත්මක වන්නේ. ඒ විතරක් නෙමෙයි ඔබගේ කේන්දරයේ පුණ්‍ය ස්ථානයේ අධිපතිත්වයේ හිමිවන්නේ සිකුරු ග්‍රහයටමයි. පුණ්‍ය ස්ථානයේ අධිපතිත්වයේ හරහා පෙර පින වාසනාව සහිතව වැඩ කටයුතු ඉටු කරන්නට පුළුවන් හැකියාවක් සහිත කාලයක් තමයි සිකුරු ග්‍රහයාගෙන් නිවේදනය වන්නේ. ඉතින් මේ ඊට අදාළ සිකුරු ග්‍රහයා ඔබගේ කේන්දරයේ 7 වෙනි භාවයේ තවත් කේන්ද්‍ර ස්ථානයක තමයි ගෝචර කරනු ලබන්නේ. ඒ නිසා විශේෂයෙන් විවාහය වගේ වැඩ කටයුතු වල, අවුලේ කරන වැඩ කටයුතු වල, අන් අය සමග එකඟතාවයකින් ගිවිසුම් සාගතව වැඩ කටයුතු කරනකොට ව්‍යාපාර තුළදී යම් පුණ්‍ය ශක්තියක් සහිත කාලයක් විදියට මේ කාලය මෙහෙවීමක් අපිට අපේක්ෂා කරන්න පුළුවන්. ඒ සඳහා වර්ධනයට අවශ්‍ය පාසුකම් සලසන කාලයක් විදියට මේ කාලය දැක ගන්නට පුළුවන් හැකියාවක් තියෙනවා. ඊට අමතරව ගත්තොත් 4 වෙනි භාවයේ අධිපතිත්වයේ පැවතුන නිසා විශේෂයෙන් වාහන වෙළඳාම් වගේ දේවල් වලින් යම් ලාභයක් ලබන්න පුළුවන් හැකියාවක් පවතින කාලයක් විදිහට මේ කාලය දකින්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි නිවාස අලංකරණය කරන්නට අවශ්‍ය උපකරණ වෙන්න පුළුවන්, නැත්නම් විවිධ භාණ්ඩ වෙන්න පුළුවන්. ඒ හරහා යම් ව්‍යාපාර කටයුතු වල නියැල අයට මේ කාලේ ඊටම සුවිශේෂී කාලයක් විදිහට ව්‍යාපාර දියුණු වන කාලයක් විදිහට දැක ගන්නට පුළුවන් හැකියාවක් පවතිනවා. කෙසේ නමුත් මානසික සුඛය සහිතව ආගම දාමයට සම්බන්ධව ඔබගේ වැඩ කටයුතු ඊටමත් අන් අය සමග මිත්‍රශීලීව හවුලේ වැඩ කරන්න පුළුවන් හැකියාවක් සහිත කාලයක් විදිහට තමයි කුම්භ ලග්න හිමියන්ට මේ කාලය හඳුන ගන්නට පුළුවන් වන්නේ. ඊට අමතරව විවාහය පිළිබඳ විමසද්දී විවාහ ජීවිතය තුලත් පෙරපින් නිස්මතුව ඔබගේ ඒ විවාහ ජීවිතය ඔබ බලාපොරොත්තු වන සතුට, සාමය, සෞභාග්‍ය සපිරුණු ජීවිතයක් ගත කරන්නට අවශ්‍ය පරිසරය සකස් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔය කියපු කරුණු කාරණා යහපත් අන්දමින් පෙවුණත් ඔය හැම දෙයකම මේ බාධක ග්‍රහයාගේ බලපෑමත් සම්බන්ධ වුණාම විශේෂයෙන් යම් සියයුරකින් බාධා අවහිරවීම ඇති වෙන්න පුළුවන්. ඒ තකා ඔබ සාර්ථකව මුහුණ දෙන්නට ඔබගේ ජීවිතයේ පරිණතභාවය, අත්දැකීම් බහුල ස්වභාවය හරහා ඔබගේ එන අභියෝග වලට නොබියව මුහුණ දෙන්නට අවශ්‍ය ශක්තිය, ධෛර්ය සහිතව ඒ ඇති කරන ගුණාංගය සහිතව ඔබගේ දියුණුව කාටත් නැවතත් වළක්විය හැකි තත්ත්වයක් උදාවන්නේ නම් නැහැ. මීන ලග්නෙන් උපන් ඔබගේ කේන්දරයේ 3 වෙනි භාවයේ අධිපතිත්වය සහ 8 වෙනි භාවයේ අධිපතිත්වය හිමිවන්නේ සිකුරු ග්‍රහයට. 3 වෙනි භාවය හරහා සාජ දක්ෂතා, කුසලතා, වීරියෙන් ජවයෙන් කරන වැඩ කටයුතු ගැන නිවේදනය වීමක් තියෙනවා. ඉතින් මේ සාජ දක්ෂතා, කුසලතාව විශේෂයෙන් ඔබගේ මීන ලග්න හිමියන්ට යම් කිසි ආයුරකින් කලාවට නැඹුරුතාවයක් දක්වන්න පුළුවන් හැකියාවක් පවතීවි. ඊට අමතරව 8 වැන්නේ අධිපතිත්වය හිමිවන නිසා විශේෂයෙන් අර මම පෙරදි මතක් කරා ලග්නවලදී ඔබගේ පෙර භවයන්හි කළද අකුසල කර්මයන් හේතුවෙන්, අයහපත් ක්‍රියාවන් හේතුවෙන් සිදුවන අනිටු ප්‍රතිවිපාකයන් ගැන විමසනකොට මේ 8 වෙනි භාවය හරහා නිවේදනය වීමත් පවතිනවා. ඊට අමතරව ඔබගේ ආයුෂ පිළිබඳව විමසන්නට අපි 8 වෙනි භාවය උපයෝගී කරගන්නවා. ඒ තත්ත්වයන් යටතේ අපි විමසද්දී මේ 8 වෙනි භාවයත් 3 වෙනි භාවයත් අධිපතිත්වය හිමි සිකුරු ග්‍රහයා තැන්පත් වෙලා ඉන්නේ ඔබගේ කේන්දරේ 6 වෙනි භාවයේ. 6 වෙනි භාවය කියන්නේ සතුරු ගැන කතා කරන ස්ථානය, රෝග පිළිබඳ කතා කරන ස්ථානය. 8 වෙනි අධිපති ග්‍රහයා 6 වෙනිට තැන්පත් වීමත් සමග විපරීත රාජයෝග තත්ත්වයක් උදා කරලා තිනවා. අන් අයක පීඩාවක් තත්ත්වයන් යටතේ අන් අයව ඔවුන්ට කරදරයක්, අවහිරයක් කරමින් හෝ ඔබගේ අරමුණු සඵල කර ගැනීම උදෙසා කටයුතු මෙහෙවීමේ හැකියාවක් ඔබ තුල පවතින කාලයක් විතර තමයි මේ කාලය දැක ගන්න පුළුවන් වන්නේ. එහෙම නැත්නම් ඔවුන්ගේ අසාර්ථකත්වයක්, ඔවුන්ගේ පරාජයක් හමු වේ ඔබගේ ජය සාර්ථක මාවතකට ප්‍රවිෂ්ඨ කරගන්නට ඔබ උත්සාහ ගැනීමක් අපේක්ෂා කරන්න පුළුවන් හැකියාවකුත් මේ කාලය තුලදී දැක ගන්නට පුළුවන් හැකියාවක් තියෙනවා. ඊට අමතරව විමසද්දී සිකුරු ග්‍රහයා 6 වෙනි භාවයේදී ඔහුගේ ගුණ ක්‍රියාත්මක කරන්නට හැකියාවක් නැහැ. ඉතින් ඒ නිසා ඔහුගේ ගුණයන් විදිහට අපි දකින්න ඒ වීරිය, ගති ගුණ, ආදරය, සෙනෙහස,
වගේ ගතිගුණවල යම් අයුරකින් දුර්වලතා මතුවෙන්නට පුළුවන්. ඒ නිසා ඔබගේ සාජ දක්ෂතාවල යම් නැඹුරුවක් ඇති වුණත් මේ කාලය තුලදී ඒවාවල ඒ සමානම දුර්වලතා මතුවෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඊට අමතරව 8 වෙනි භාවයේ ඒ කතා කරන අකුසල ක්‍රියාවන් හේතුවෙන් ඇතිවන අනුට ප්‍රතිවිපාක තව තවත් වැඩි කරන්නට පුළුවන් අවස්ථාවන් උදා වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ නිසා දයාව අනුකම්පාව අඩුවන ආදරය සෙනෙහස අඩුවන කාලයක් නිසා ඊටමත් උවමනාවෙන් යුතුව ඔබගේ සාසම්බන්ධතාවන් ආරක්ෂා කර ගැනීමට මේ කාලය කටයුතු මෙහෙයවිය යුතු වෙනවා. මන්දයත් මානව සම්බන්ධතා යම් කිසි ආකාරයකින් බිඳ වැටුනොත් ඒ දීර්ඝ කාලිනව යම් බලපෑමක් ඇති වෙන්නට පුළුවන් හැකියාවක් තියෙන නිසා ඉතින් ඒ වූ ආකාරයෙන් ප්‍රතිඵල තමයි මීන ලග්න හිමියන්ට උදා වෙලා තියෙන්නේ. ඔබගේ කේන්දරයට සාපේක්ෂව ඒ 6 වැන්නේ සිකුරුගායා ගත කරන කාලය තුලදී. කන්‍යා ලග්න හිමියන්ට 12 වෙනි භාවයේත් මකර ලග්න හිමියන්ට 8 වෙනි භාවයේත් මීන ලග්න හිමියන්ට 6 වෙනි භාවයේත් සිකුරුගායා ගෝචරය කරනු ලැබුවා. ඉතින් මේ 6-8-12 කියන්නේ අපගේ කේන්දරයේ පවතින දුෂ්ට ස්ථාන ආයාපත් ස්ථාන. ඉතින් මේ ස්ථානයකට ඒ සිකුරුගායාගේ ගෝචරය හරහා පැමිණෙන අපල උපද්‍රව වලින් මිදෙන්නට අවශ්‍ය ශාන්ති කර්ම මොනවාද යන්නට තමයි මම මින් ඉදිරියට පැහැදිලි කරන්නට යෙදෙන්නේ. ඉතින් ඔබ ගත කරන්නේ සිකුරු දශාවන් නම් සිකුරු අන්තර දශාවන් නම් එහෙම නැත්නම් ඔබගේ කේන්දරෙත් මේ 6-8-12 වැනි ස්ථානයක සිකුරුගායා තැන්පත් නම් එහෙම නැත්නම් සිකුරුගායා නීචව මුටව සතුරුව ඔබගේ කේන්දරේ තැන්පත් නම් එහෙමත් නැත්නම් සිකුරුගායා තැන්පත් ස්ථානෙන් දුර්වල කරන පීඨීමක් එහෙම නැත්නම් ගෝචරය හරහා ඊට වඩා කූර ග්‍රහයන් ඒ මතින් ගමන් කරනවා නම් ඔබ මේ කියන්නා වූ ශාන්ති කර්මවල ඔබට හැකියාවරින් සම්බන්ධ වන්න. ඉතින් ඔබ පාෂාණ පැනදීමට අපේක්ෂා කරනවා නම් සිකුරුගායාට ජ්‍යොතිෂ හරහා නිවේදිත පාෂාණ වර්ගය වෙන දියමන්ති එය ඊටා මිලාදිකයි. ඉතින් එවැනි පාෂාණ පැනදීමක් සිකුරුගායා තුලින් සැමටම එයාරා බලාපොරොත්තු වෙන ආශිර්වාදය ළඟා කර ගැනීමේ හැකියාවක් නැහැ. ඉතින් අපි මින් ඉදිරියට මොකද්ද කළ යුතු වන්නේ මොනවාද කියන එක විමසුවොත් විශේෂයෙන් ස්ත්‍රීන්ට, තරුණියන්ට, ඔබගේ විශේෂයෙන් සහෝදරියන්ට ඔබට හැකියාවරින් සැලකීමක් කරන්න. ඔවුන් වෙනුවෙන් ඇඳුම් පැළඳුම්, කුඩ, සුවඳ විලවුන් වගේ දේවල් අරන් දෙන්න පරිත්‍යාග කරන්න. ඊට අමතරව මේනින් වහන්සේලාට හැකියාවරින් දානමාන අටපිරිකර පූජා කරන්න. ඊට අමතරව ගර්භණී මව්වරුන්ට ඔබට හැකියාවරින් අප උපස්ථානයක් එහෙම නැත්නම් ඒ දරු ප්‍රසූතියට අදාළ බඩු භාණ්ඩ ආදිය වලින් යම් උපකාරයක් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා නම් ඒ වඩා වටිනවා. ඊට අමතරව අපි විමසුවොත් රෝගාතුර වෙච්ච ස්ත්‍රීන්ට ඔබට හැකියාවරින් අප උපස්ථාන කිරීම, ඖෂධ සඳහා උපකාර කිරීම වගේ දේවලුත් අපිට ප්‍රශස්ත ශාන්ති කර්ම විදියට අවතුම් පැවතුම් වලින් කර හැකි ශාන්ති කර්ම විදියට දැක ගන්නට පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් බැඳුම් පිදුම් පිළිබඳ විමසද්දී ශ්‍රී ලක්ෂ්මී මෑණියන්ට බැඳුම් පිදුම් කිරීම සිකුරුගායන්ගෙන් ලැබෙන අපල වලින් මිදෙන්නට පුළුවන් හැකියාවක් සකස් කර ගැනීමක් විදියට දකින්නට පුළුවන් හැකියාවක් තියෙන අතරතුර සිකුරාදා දිනයක අපිට පුළුවන් නම් මගුල් කරන්ද වෘක්ෂයකට සාත්තු කර බැඳුම් පිදුම් කරන්නට හැකියාවක් තියෙනවා නම් සිකුරුගායගෙන් ලැබෙන අපල වලින් මිදෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ සඳහා සිකුරු හෝරාව විදියට සිකුරාදා දිනවල උදෑසන 6ත් 7ත් අතර කාලය, රාත්‍රී 8ත් 9ත් අතර කාලය භාවිතා කිරීමේ හැකියාවක් තියෙනවා. ඔබට කරන්ද වෘක්ෂයක් හොයාගත නොහැකි නම් බෝධීන් වහන්සේකට පුද පූජා කරලා එම දිනය තුලදී එම හෝරාව තුලදී අපේ කියන්නේ ප්‍රථමයෙන් ශාස්ත්‍රඥයන් වහන්සේට බුද්ධ පූජා පවත්වා අවසානයේ මේ සිකුරු හෝරාව තුලදී ගිනිකොන දිශාවට ගිතෙල් පානක් දැල්වලා ආශිර්වාද ප්‍රාර්ථනා කරන්න පුළුවන්. ඔබට නිවසේදී හෝ ගිනිකොන දිශාවට ගිතෙල් පානක් දැල්වලා ආශිර්වාද ප්‍රාර්ථනා කරන්න පුළුවන්. එහෙම නැත්නම් අර මකුල් කරන්ද වෘක්ෂයකදී එහෙම නැත්නම් බෝධි වෘක්ෂයක් අසලදී. ඉතින් ඊට අමතරව ඒ සඳහා අපට පුළුවන් නිල් පාට මල් ටික, ලා නිල් පාට විවිධ පාට සහිත මල් ටිකක් පූජා කරන්න සහ ලා නිල් පාට කොඩිවැල් පූජා කරන්නත් පුළුවන් හැකියාවක් පවතිනවා. ඊට අමතරව ඒ සඳහා ශ්ලෝකයේ විදිහට අපිට භාවිතා කරන්න පුළුවන් හිම කුන්ද්‍ර මුනාලාභං දෛත්‍යානම් පරමංගුරුම් සර්ව ශාක්ත පවත්තාරම් භාර්ගවම් ප්‍රණමාම්‍යං කියන ස්තෝත්‍රය ශ්ලෝකය ගායනා කරලා සිකුරුගායගෙන් ලැබෙන අපල මිදේවායෙන් සෙතක් වේවා යයි ප්‍රාර්ථනාවෙන් යුතුව පැදකුණු කරමින් වැඳුම් පිදුම් කිරීමේ හැකියාවක් පවතිනවා. ඉතින් මේ වගේම තවත් ග්‍රාමාරෝකින් ඔබව ඒ හරහා සිදුවන සිදුවීම් මාලාව ඔබගේ ලග්නයට සාපේක්ෂව දැනුවත් කරන අභිලාෂයෙන් යුතුව මේ සක්වල අඩවිය YouTube channel එක සමග සම්බන්ධ වෙලා ඉන්න ලෝකවාසී විශේෂයෙන් පිටරට බොහෝ පිරිසක් මට ඇමතුම් මගින් සම්බන්ධ වෙනවා.
ලෝකවාසී සැමවත් මේ වීඩියෝ වැඩසටහන බලන ශ්‍රී ලංකාවාසී සැමවත් නැවත හමු වෙන අපේක්ෂාවෙන් යුතුව මම අදට ඔබෙන් සමුගන්නවා. ස්තුතියි.